සුබ දවසක් පුතේ හැමෝටම. අද දවසේත් අපි එකතු වෙන්නේ අපේ YouTube නාලිකාව හරහා මූල්‍ය ප්‍රකාශ ගැලපුම් වල අපි සාකච්ඡා කරපු මේ විෂය කොටස යටතේ තියෙන ගැලපුම් දෙකක් සාකච්ඡා කරන්න. අපි අද දවසේ සාකච්ඡා කරන්නේ මූලික වශයෙන් උපචිත වියදම්. ඒ කියන්නේ ගෙවිය යුතු වියදම් කොහොමද මූල්‍ය ප්‍රකාශ වාර්තා තුළ ගැලපුම් සටහන එකතු කරන්නේ සහ ඊළඟ පුතේ ඉදිරියට ගෙවූ වියදම් කොහොමද අපි මේ මූල්‍ය ප්‍රකාශ ගැලපුම් සටහන ගලපන්නේ කියන කාරණාව. ඒතර මූලික වශයෙන් අද මේ වීඩියෝ එක හරහා ගැලපුම් සටහන් දෙකක් සාකච්ඡා කරනවා. ඒ උපචිත වියදම්, ගෙවිය යුතු වියදම් සහ ඉදිරියට ගෙවූ වියදම් ගැලපීම. අපි මුලින්ම පුතේ සාකච්ඡා කරමු පළවෙනි ගැලපුම. ඒ උපචිත වියදම් නැත්නම් පුතේ අපි කියනවා ගෙවිය යුතු වියදම් ගැලපීම. ගෙවිය යුතු වියදම් ගැලපීම. මුලින්ම පුතේ අපි හඳුනා ගන්න ඕන මොකද්ද මේ උපචිත වියදමක් නැත්නම් ගෙවිය යුතු වියදමක් කියලා කියන්නේ. උපචිත වියදම් හේවත් ගෙවිය යුතු වියදම් කියන සංකල්පයෙන් පුතේ මූලික වශයෙන් අදහස් වෙන්නේ අපි යම් ගිණුම් කරන කාල පරිසරය තෝරගත්තොත් අපි හිතමුකෝ 2019 4:1 ඉඳලා අපි ගිණුම් වාර්තා හදන්නේ 2020 3:31 කියලා. ඒතර මේ ගිණුම් කරන කාල පරාසයට අදාළව අපි ගොඩනැගිල්ලක ව්‍යාපාර කටයුතු කරගෙන ඒ ගොඩනැගිල්ල වෙනුවෙන් පුතේ ගොඩනැගිලි කුලී අපි ගෙවන්න ඕන රුපියල් 10000. අපි ගෙවන්න ඕන කීයද පුතේ? රුපියල් 10000. එතකොට මේ වර්ෂයක කාල සීමාව තුළ අපි මේ ගොඩනැගිල්ල භාවිතා කිරීම වෙනුවෙන් අපි මේ ගොඩනැගිල්ලේ අයිතිකරුට ගෙවීම කරන්න ඕන රුපියල් 10000. එතකොට අපේ දෘෂ්ටි කෝණය අනුව ගත්තොත් පුතේ මේක ව්‍යාපාර ආයතනයේට වියදමක් විදිහට තමයි අපි හඳුනා ගැනීම කරන්නේ. පුතේ ගෙවිය යුතු වියදම් කියන සංකල්පයේ ගොඩනැගෙන්නේ මෙන්න මෙහෙම. හිතන්නකෝ මේ රුපියල් 10000ක වසරට අදාළ මුළු වියදම් වටිනාකමෙන් අපි මේ වෙනකොට ගෙවීම් කළ මුදල රුපියල් 8000ක් කියන. අන්න අපිට පුතේ සංකල්පයේ ගොඩනගෙනවා අපි ගෙවලා තියෙන රුපියල් 8000යි නම් තවදුරට ගෙවිය යුතුයි කීයද පුතේ? රුපියල් 2000. මෙන්න මේ ගෙවිය යුතු වටිනාකම නැත්නම් යම්කිසි කාල සීමාවක් තුළ යම් වියදමකින් අපි මේ දක්වා ගෙවීම් නොකර ඇති ප්‍රමාණය තමයි පුතේ අපි කියන්නේ උපචිත වියදම් නැත්නම් ගෙවිය යුතු වියදම් කියලා. එතකොට මේ ගෙවිය යුතු වියදම් වගය එක පැත්තකින් පුතේ අපිට වියදමක්මයි. එතකොට වියදම් වගේ හරහා වැඩි වෙනවා වියදම් වැඩිවීම හර. අනිත් පැත්තෙන් පුතේ අපි මේක ගෙවීම් කළ නැති නිසා අපිට ඒක ව්‍යාපාරයේ වගකීමක් පුතේ. වගකීම් වැඩි වෙනවා වගකීම් වැඩිවීම බෑ. නිසා අපි බොහෝ විට මේ ගෙවිය යුතු වියදම් තුළ ද්විත්ව සටහන හඳුනගන්නේ පුතේ වියදම් වැඩිවීම සහ වගකීම් වැඩිවීම කියන මූලික රීති දෙක පදනම් කරගෙන. එතකොට ගෙවිය යුතු වියදම් කොහොමද දැන් අපි ගිණුම් ගත කරන්නේ? ද්විත්ව සටහන ගොඩනගාදී පුතේ ද්විත්ව සටහන බවට පත් වෙන්නේ දැන් අපි මෙතන ගත්තේ ගොඩනැගිලි කුලී කියන නිසා ගොඩනැගිලි කුලී ගිණුම හර අපි ලියනකොට ලියන්නේ පුතේ උපචිත ගොඩනැගිලි කුලී ගිණුම බැ. මේක තමයි පුතේ ගනුදෙනුව ගිණුම්ගත කිරීමට දාලා දිස්ස. ඒතර හිතන්නකෝ යම්කිසි කාල සීමාවක් තුළ ගොඩනැගිලි කුලී තියෙනවා රුපියල් 10000. අපි අවුරුද්දට දාලා ගෙවන්න. කීයක්වත් තාම ගෙවීම් කළා නැහැ. ඒ කියන්නේ මේ වගේ ගෙවීම් කරපු මුදල සඳහන් වෙන්නේ නැහැ. ඒතරුදී අපි සම්පූර්ණ ගොඩනැගිලි කුලී ගෙවලා නැත්නම් එතෙන්දි කරන්නේ සම්පූර්ණ මුදල රුපියල් 10000ම ගොඩනැගිලි කුලී ගිණුම හර කරලා සම්පූර්ණ මුදලම උපචිත ගොඩනැගිලි කුලී ගිණුම් බැර කරනවා. ඒතර මතක තියාගන්න පුතේ යම් කාල සීමාවක් තුළ මේ වියදම් වටිනාකමකින් යම් ප්‍රමාණයක් ගෙවීම් කරලා තිබ්බොත් ඒ ගෙවීම් කළ ප්‍රමාණය ඉවත් කිරීමෙන් පසු ඉතිරි ප්‍රමාණය තමයි පුතේ අපි කියන්නේ ගෙවිය යුතු වියදම්
නැත්නම් පුතේ උපචිත වියදම් කියන. එතකොට කොහොමද ගානක අපිට මේ ගෙවීම් කළ මුදල හොයාගන්න පුළුවන්? නැත්නම් ගානක අපිට කියන්නේ නැහැ නේ ගෙවීම් කළ මුදල මෙච්චරයි කියලා. මතක තියාගන්න පුතේ මේ ගෙවීම් කළ මුදල හොයන විදිහ ඔයාලගේ ශේෂ පිරික්සුමත් එක්ක සම්බන්ධ වෙනවා. මොකද්ද සම්බන්ධ වෙන්නේ ශේෂ පිරික්සුම? දැන් ඔයාලා දන්නවනේ ශේෂ පිරික්සුම කියන වාර්තාව පුතේ හදන්නේ යම් කාල සීමාවක් තුල ඒ අදාළ ගිණුම් කරන ඒකකය සිය ව්‍යාපාරයේ නමින් පවත්වාගත්ත ලෙජර් ගිණුම් සියල්ල ශේෂ කරලා ඒ ලෙජර් ගිණුම් වල අවසාන ශේෂයන් සාරාංශගත කරමින් තමයි මෙන්න මේ ශේෂ පිරික්සුම කියන වාර්තාව හදන්නේ. ඒතර දැනට පුතේ ගිණුම්ගත කරලා තියෙන තොරතුරු මත පදනම් වෙලා නම් ශේෂ පිරික්සුම හදන්නේ. ඒ කියන්නේ මේ වෙනකොට පුතේ මුදලින් ගෙවලා තියෙන වටිනාකම තමයි ඔයාගේ ශේෂ පිරික්සුමේ අදාළ වියදම ඉස්සරහෙන් දෙන්නේ. ඒතර මතක තියාගන්න ශේෂ පිරික්සුමක් තුල යම් වියදම් මගයක් තියෙනවද? යම් ආදායම් මගයක් තියෙනවද? ඒ සියල්ල පුතේ මේ වෙනකොට මුදලින් සිදු වූ ගනුදෙනු වල සාරාංශය. ඒතර දැන් මම ඔයාලට කිව්වා කොහොමද මේ ගොඩනැගිලි කුලී කියන ව්‍යාපාරික අගය ගැලපුම් කරන්න කියලා. මම මේකම සාරාංශයක් විදිහට ගන්නම්. මීට වඩා පොඩියට සාමාන්‍ය විභාගෙට කරන්න තියෙන දේවල් ටික අපි සාකච්ඡා කරමු ඊළඟට. සාමාන්‍යයෙන් පුතේ අපි කතා කළේ මෙතන මෙන්න මෙහෙම දෙයක්. රුපියල් 10000ක ගොඩනැගිලි කුලී තියෙනවා. ඒකෙන් ගෙවූ මුදල විදිහට රුපියල් 8000ක් තියෙනවා. ඒකෙන් පුතේ උපජිත යෙදම විදිහට රුපියල් 2000ක් තියෙනවා. එතන අපි මෙතනදී පුතේ දිත්‍යසතාන කොට නැගුවේ උපජිත වියදම සම්බන්ධ කරලා මෙන්න මේ විදිහට ගොඩනැගිලි කුලී වියදම් ගිණුම හර රුපියල් 2000යි. පුතේ උපජිත නැත්නම් ගෙවී යුතු කියලා ලියන්නත් පුළුවන්. ගොඩනැගිලි කුලී වියදම් ගිණුම බැර 2000. පුතේ දැන් මේක මූල්‍ය ප්‍රකාශ උද්ෘතයන් තුල ගලපනකොට නැත්නම් මූල්‍ය ප්‍රකාශ වාර්තාවන් තුල අපි ගැලපුම් කරනකොට කරන්නේ මෙන්න මේ විදිහට. ප්‍රධාන වශයෙන් පුතේ මූල්‍ය ප්‍රකාශ උද්ෘත දෙකක් තියෙනවා. ඒ තමයි ආදායම් ප්‍රකාශ උද්ෘතය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශ උද්ෘතය. මම මේ උද්ෘතයක් නිසා පුතේ උසරුල් තුنين නම් කරන්නේ නැහැ. හැබැයි ඔයාලා හදනකොට උසරුල් තුنين නම් කරනවා නම් වඩා හොඳයි. මම මේ සරල ආකෘතියක් විදිහට වාර්තා කරන්නම්. ආදායම් ප්‍රකාශ උද්ෘතය ඊළඟ පුතේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශ උද්ෘතය. දැන් ගොඩනැගිලි කුලී කියන්නේ පුතේ පරිපාලන වියදමන්නේ. ඒ නිසා මම වියදම් සාරාංශයේ ගන්නවා පරිපාලන වියදම්. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ගන්නවා පුතේ ව්‍යාපාරයේ ජංගම වගකීම් කියන කාරණාව. ඔයා කරන්න ඕනේ මෙහෙම. අපි ආදායම් ප්‍රකාශයේ පුතේ හදන්නේ උපචිත පදනමටනේ. උපචිත පදනම. මොකද පුතේ උපචිත පදනම කියන්නේ? යම් කාල සීමාවක මුදලෙන් ලැබුණා හෝ නොලැබුණා ඒ වසරට දාල සියලුම ආදායම් අපි ආදායම් ප්‍රකාශය තුල හඳුනාගත යුතු වේ. යම් කාල සීමාවකට අදාළද මුදලින් ගෙවුවා හෝ නොගෙවුවා ඒ කාල සීමාවේ පුතේ සමස්ත ව්‍යාපාරික වියදම් මගය අපි ආදායම් ප්‍රකාශය තුල හඳුනාගත යුතු වේ. ඒකට තමයි අපි කියන්නේ උපජිත පදනම කියන්නේ. නැත්නම් උපජිත සංකල්පය කියන්නේ. එතකොට පුතේ මෙතෙන්දී අපි වියදම හඳුනා හඳුනාගන්නේ අපි දැන්ට මුදලින් ගෙවුවා රුපියල් 8000ක් තව ගෙවන්න තියෙනවා රුපියල් 2000ක්. එහෙනම් මේ දෙකේ එකතුව අපේ මුළු වියදම කීයද පුතේ රුපියල්? අපේ ව්‍යාපාර ආයතනයේ මුළු වියදම බවට පත් වෙන්නේ කීයද? මුළු වියදම බවට පත් වෙන්නේ රුපියල් 10000. එහෙනම් අපි පුතේ පරිපාලන වියදම් වල ගොඩනැගිලි කුලී වියදම පිටපත් කරනකොට වියදම පිටපත් කරන්නේ රුපියල් 10000යි. මෙතනදී පුතේ අපි ගෙවපු නැති ප්‍රමාණය උපජිත ගොඩනැගිලි කුලී කියලා පිටපත් කරනවා පුතේ රුපියල්
දෙවෙනි තීරුවේ රුපියල් 2000. ඔන්න ඔහම තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශ උද්ෘතය ගොඩනගන්නේ. එතකොට මේ වගේ වියදම් අයිතම කීපයක් තියෙන්න පුළුවන්. මේ වගේ වියදම් අයිතම කීපයක් තිබ්බත් අපි ඒක ගලපනකොට ගලපන්නේ මේ විදිහට. හැමතිස්සෙම පුතේ වසරට අදාළව අතිරේක තොරතුරු වල දෙන මූල්‍ය ප්‍රකාශ ගැලපුම් වල උපජිත ප්‍රමාණය දැනට ඔයාගේ ශේෂ පිරික්සුමේ සඳහන් මුදලින් ගෙවලා තියෙන ප්‍රමාණයට එකතු කරලා ඒ අගයන් දෙකේ එකතුව දැනට ඔයාගේ ශේෂ පිරික්සුමේ තියෙන ගාණයි තව ඔයා ගෙවන්න තියෙන ගාණයි ඒ අගයන් දෙකේ එකතුවක් විදිහට පුතේ අදාළ ආදායම් ප්‍රකාශයේ නිවැරදි වියදම් කාණ්ඩේ දාන්න ඕන. ඊළඟට ඔයා මේ වෙනකොට ගෙවීම් කළ නැති ප්‍රමාණය පමණක් ඔයාගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වගකීමක් විදිහට ඔයා පිටපත් කිරීම කරන්න ඕන. එතන තමයි මූල්‍ය ප්‍රකාශ ගැලපුවම අපිට හරියාකාරයෙන් කරන්න පුළුවන් පදනම ගොඩනැගෙන්නේ. එතන මේ වගේම පුතේ උපජිත විදුලි ගාස්තු, උපජිත දුරකථන ගාස්තු, උපජිත රක්ෂණ ගාස්තු වගේ විවිධ වියදම් අපිට දෙන ලද ගාණක් තුල සම්බන්ධ වෙන්න පුළුවන්. එතන මේකේ හරය තේරුම් ගත්තා නම් අපිට පුළුවන් හැම ගැලපුමකටම අදාළව මේ දේවල් ගොඩනගන්න. අනික මෙන්න මේ දේ චුට්ටක් මම කියන්නම්. පුතේ මේ අපි ගණිතනුවකට දාලා ද්විත්ව සටහන ලියන්න කිව්වොත් මේ විදිහට ලියුවට හරි. හිතන්නකෝ දැන් බැරි වෙලාවත් ඔයාට මූල්‍ය ප්‍රකාශ ගැලපුම් කීපයක් දීලා ඔයාට කියනවා පුතේ ඒවා ජර්නල් සටහන් ගොඩනගන්න කියලා. බැරි වෙලාවත් ඔයාට ජර්නල් සටහනක් ගොඩනගන්න කිව්වොත් ඔයා අංක 1 පොදු ජර්නලයේ පුතේ නිර්මාණය කිරීම අනිවාර්යයි. අනිවාර්යයෙන්ම පොදු ජර්නලයේ නිර්මාණය කරන්න ඕන. ඒත් එක්කම මතක තියාගන්න පුතේ ඔයා නිර්මාණය කරන පොදු ජර්නලයේ මේ අදාළ ද්විත්ව සටහන ගොඩනැගුවට පස්සේ ඔයා සංලක්ෂයක් ගොඩනගා ගන්නත් ඕන. ඒක අනිවාර්යෙන් කළ යුතු දෙයක්. මතක තියාගන්න ද්විත්ව සටහනකදී අවශ්‍ය නැහැ. හැබැයි ජර්නල් සටහනක් තුළ ඒ දේ කළ යුතුයි. පොදු ජර්නලයක් තුළ සටහන ලිවීම සහ සංලක්ෂයක් සම්පූර්ණ කිරීම. එහෙනම් අපි ඔය ගැලපිල්ල උතරින් අවසන් කරමු. අපි ඊට පස්සේ යමු පුතේ ඊළඟ ගැලපිල්ල. ඒ තමයි ඉදිරියට ගෙවූ වියදම් ගැලපිල්ල. හරි. සාමාන්‍යයෙන් ව්‍යාපාර ආයතන ව්‍යාපාර කටයුතු කරනකොට පුතේ ඒ ව්‍යාපාර ආයතනය ව්‍යාපාර කටයුතු සිදු කරන්නේ අපි කියනවා අඛණ්ඩ පැවැත්මක් සහිතව. අපි උඩ කියනවා ගිණුම්කරණයේ සංකල්පයක් අඛණ්ඩ පැවැත්ම සංකල්පය කියලා. ඒතර මේ අඛණ්ඩ පැවැත්ම සංකල්පය නිසා තමයි පුතේ ඉදිරියට ගෙවූ වියදම් ව්‍යාපාරයක ගොඩනැගෙන්නේ. ඒතර මම ඊළඟ ගැලපිල්ල සම්බන්ධ කරන්නම් පුතේ ඉදිරියට ගෙවූ වියදම් ගැලපීම. හිතන්න පුතේ මෙන්න මෙහෙම දෙයක්. ව්‍යාපාර ආයතනයක ප්‍රවර්තන ගිණුම් කරන කාලච්ඡේදයේ විදිහට 2020 4/1 ඉඳලා 2021 3/31 තියෙනවා. හරි? මේ කාලච්ඡේදයේ මුල, මෙතන කාලච්ඡේදයේ අග. මේ කාල සීමාවට අදාළව උදේ ව්‍යාපාර ආයතනයේ ව්‍යාපාරයේ තියෙන අවදානම් වෙනුවෙන් රක්ෂණාවරණයක් කරන් තියෙනවා. රක්ෂණාවරණය සඳහා රක්ෂණ වියදම විදියට ගෙවන්න ඕන පුතේ රුපියල් 8000. හරිද? ඔයාගේ ශේෂ පිරික්සුම. හරිද? ඔයාගේ ශේෂ පිරික්සුම තුල. හරිද? දැනට ගෙවූ මුදල විදිහට පුතේ හිතන්න තියනවා කියලා රුපියල් 11000. ඒ කියන්නේ මොකක්ද? ඔයාගේ වසරට අදාළ වියදම රුපියල් කීයද ව්‍යාපාරික වටිනාකම 8000. හැබැයි දැන් ඒගොල්ලෝ මේ වෙලකොට පුතේ රුපියල් 11000ක් ගෙවලා දැන්ට ඒගොල්ලෝ ඒක වාර්තා කරලා තිනවා පුතේ රක්ෂණ ගාස්තු ගිණුම හර රුපියල් 11000යි මුදල් ගිණුම බැර රුපියල් 11000යි කියන. හැබැයි ඒකෙන් වියදම වෙන්නේ කීයද රුපියල් 8000. ඒ කියන්නේ වැඩිපුර ගෙවලා තියෙනවා රුපියල් 3000ක මුදල. දැන් කොහොමද අපි මේ රුපියල් 3000ක් ගිණුම් ගත කරන්නේ? පළවෙනි කාරණාව පුතේ මේ ව්‍යාපාර ආයතනයක ඉදිරියට ගෙවූ වියදම්. දැන් මෙතන සම්බන්ධ වෙනවනේ ඉදිරියට ගෙවූ වියදම විදිහට පුතේ රුපියල් කීයද? 3000. මතක තියාගන්න මේ ඉදිරියට ගෙවපු වියදම එක පැත්තකින් පුතේ ව්‍යාපාර ආයතනයේ වත්කමක්.
ඒතර වත්කම් වැඩිවීම හර. අනිත් පැත්තෙන් පුතේ ඉදිරියට ගෙවපු වියදම අපි නිවැරදි වියදම් වගේ හොයන්න පවතින ශේෂයෙන් අඩු කරන්න ඕන. ඒතර වියදම් අඩු වීම බෑ. යම් අවස්ථාවකදී ඉදිරියට ගෙවපු වියදම ගැන සඳහනක් තිබ්බොත් ඊට දාලා ද්විත්ව සටහන පුතේ ගොඩනගන්නේ අපි මෙන්න මේ විදිහට. ඉදිරියට ගෙවූ දැන් මෙතන රක්ෂණ ගාස්තුනේ පුතේ. රක්ෂණ ගාස්තු ගිණුම හර රුපියල් නම් 3000යි. ඊළඟ පුතේ පවතින ගිණුම වියදම් ගිණුම රක්ෂණ ගාස්තු ගිණුම පුතේ බැර රුපියල් 3000යි. මම කියපු දේ පැහැදිලි ඇති කියලා හිතනවා. හරි. මෙතනදී පුතේ ඉදිරියට ගෙවූ රක්ෂණ ගාස්තු ගිණුම හරකලේ අපි ඉදිරියට වියදමක් ගෙවීම කළොත් ඒ වත්කමක් වත්කම් වැඩිවීම හර නිසා. ඒ වගේම ඉදිරියට ගෙවපු වියදම මේ කාල සීමාවට අදාළ නොවන නිසා අපි ඒක වියදමෙන් ඉවත් කරන්න ඕන. අන්න ඒ නිසා පුතේ අපි ඒක අදාළ වියදම් ගිණුමට බැර කිරීම කරා. ඔය තමයි සංකල්පය. දැන් මේක අපි කොහොමද මූල්‍ය ප්‍රකාශ උද්ෘතයන් තුල ගලපන්නේ? ඒතර මෙතෙන්දිත් ප්‍රධාන මූල්‍ය ප්‍රකාශ උද්ෘත දෙකයි පුතේ. අපි ඉස්සෙල්ල ගත්ත උද්ෘත දෙකම තමයි. එකක් ආදායම් ප්‍රකාශ උද්ෘතය, අනිත් එක ඒ ව්‍යාපාර ආයතනයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශ උද්ෘතය. මම පළවෙනි උද්ෘතය නම් කරන්නම්. ආදායම් ප්‍රකාශ උද්ෘතය කියලා. දෙවෙනි උද්ෘතය පුතේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශ උද්ෘතය කියලා. හරි. පළවෙනි උද්ෘතය යටතේ අපි මෙතන ගන්න ඕනේ පුතේ පරිපාලන වියදම්. පරිපාලන වියදම් කියලා ගන්න. හරි. මෙතන පුතේ ගන්නකොට ගන්නේ ජංගම වත්කම් කියලා. ඔන්න ඒකත් හරි. දැන් කොහොමද ගලපන්නේ? දැන් ඔයාගේ ගානක නැත්නම් ඔයාගේ ගානේ එන්නේ මෙහෙමනේ. ශේෂ පිරික්සුමේ රක්ෂණ ගාස්තු කියලා පුතේ 11000ක් දෙන්න. ඔකේ අතේක තොරතුරු වල කියනවා වසරට අදාළ රක්ෂණ ගාස්තු රුපියල් 8000යි කියලා කියන්නත් පුළුවන්. නැත්නම් කියන්න පුළුවන් 2021 331 දිනට ඉදිරියට ගෙවා ඇති රක්ෂණ ගාස්තු රුපියල් 3000යි කියලා කියන්නත් පුළුවන්. ඒතර ඔයා මුලින්ම කරන්න ඕන පුතේ මේ පරිපාලන වියදම් තුල රක්ෂණ ගාස්තු පිටපත් කරනකොට ඔයා බලන්න ඕන ශේෂ පිරික්සුමේ රක්ෂණ ගාස්තු දැනට කීයක් අපි මුදලින් ගෙවලා තියෙනවා. ගෙවලා තියෙන රුපියල් 11000. ඒ 11000න් පුතේ දැන්ට වැඩිපුර ගෙවලා තියෙන්නේ කීයද? වැඩිපුර ගෙවලා තියෙනවා 3000. එහෙනම් ඒක මොනවා කරනවද? අඩු කරනවා. එහෙම අඩු කළාට පස්සේ නෝ පුතේ අපිට වර්ෂයට අදාළ වියදම. ඒතර වර්ෂයට අදාළ වියදම කීයද රුපියල් 8000. ඔන්න ඔය ප්‍රමාණය විතරයි අපි ආදායම් ප්‍රකාශය දාන්නේ. ඒකට මම හේතුව කිව්වා පුතේ අපි ආදායම් ප්‍රකාශය දාන්නේ මොන පදනම මතද? උපචිත පදනම මත. ඒතර වසරට අදාළ ප්‍රමාණය පමණයි පිටපත් කරන්නේ. ඊළඟ පුතේ ඉදිරියට ගෙවපු ප්‍රමාණය අපිට වත්කමක් නේ. ඒක කෙටි කාලීන වත්කමක්. ඒ නිසා පුතේ අපි ඉදිරියට ගෙවූ රක්ෂණය කියලා පුතේ පිටපත් කරනවා රුපියල් 3000ක් ජංගම වත්කම් වල දෙවෙනි දී. ඔන්න ඔය විදිහට තමයි අපි ගලපන්නේ ඉදිරියට ගෙවූ වියදම්. ඒතර මේ වීඩියෝ එක හරහා පුතේ සාකච්ඡා කරපු මේ සංකල්ප දෙක අපි උපචිත වියදම් සහ ඉදිරියට ගෙවූ වියදම් කියන සංකල්ප දෙකේ මේ කතා කරේ බේසික් එක. නැත්නම් මේ මූලික සංකල්පයන් විතරයි. සමහර ලාවට මේක කාර්තුවකට අදාළව කියලා කියනවා. නැත්නම් අර්ධ වාර්ෂිකව ගෙවලා දිනනවා කියලා කියනවා. ඔයගේ පොඩ්ඩක් අර වචන ටික අපි පොඩ්ඩක් රවට්ටන්න පාවිච්චි කරන වෙලාවලදී. ඒතර එතෙන්දි තේරුම් ගන්න ඕන ඒ අදාළ වචනවල හරිය විතරයි. නැත්නම් ඒකේ අර්ථය විතරයි. ගැළපිල්ල පුතේ ගිඩුම්ගත කරන විදිහවත් නැත්නම් ඒක මේ මූල්‍ය ප්‍රකාශ උද්ෘතයන් තුල ගලපන විදිහවත් වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. ඒතර මේ තියරි එක ඔළුවේ තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ ගැලපුම් දෙකේ අදාළ පිටපත් කිරීම හරි ආකාරයෙන් සිද්ධ කරන්න. ගොඩක් දුරට අපි O level ගත්තත් A level ගත්තත් ඒ අවස්ථාවන් දෙකේදී වුණේ බොහෝ දුරට අපිට සම්බන්ධ වෙන්නේ මේ දේවල් වල ද්විත්ව සටහන් ලියන්න නෙමෙයි. ගොඩක් වෙලාවට මේ මූල්‍ය ප්‍රකාශ වාර්තා තුල ඒ අදාළ දේවල් ගලපන. උද්ෘතයක් විදියටත් නෙමෙයි සමස්ත වාර්තාව. ඒතර මේ ඔබේ අතිරේක තොරතුරු විදියට තමයි අපිට සම්බන්ධ වෙන්නේ. අපි
ඊළඟ වීඩියෝ එකත් එක්ක සාකච්ඡා කරමු ඉස්සරහට දින මූල්‍ය ප්‍රකාශ ගැලපුම් ටික. මේ කරපු දේවල් වලත් ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් වීඩියෝ එක පහලින් කමෙන්ට් එකක් දාලා ඒකත් දාන්න. ඒතර ඊළඟට කරන වීඩියෝස් වලදී මට ඒක ඔයාලට කියලා දෙන්න පුළුවන්. අනිත් කාරණාව channel එකත් එක්ක එකතු වෙන්න, channel එකේ වීඩියෝස් බලන ගමන් channel එක subscribe කරන්න. ඔය bell icon එකක් තියෙනවා ඒකත් ඔබන්න. එතකොට ඔයාලට අලුතෙන් දාන වීඩියෝස් ටික ඔක්කොම ටික ගන්න පුළුවන්. ඒ කියන්නේ සම්පූර්ණ A level syllabus එකම A to Z ඉගෙන ගන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා අද දවසට මම මෙතනින් අවසන් කරනවා. අපි ඊළඟ වීඩියෝ එකත් එක්ක පුතේ සම්බන්ධ වෙමු. ඉදිරියට තියෙන මූල්‍ය ප්‍රකාශ ගැලපුම් ටික සාකච්ඡා කරන්න.